සුබ දවසක් සියලු දෙනාටම. අපි කලින් වීඩියෝ එකේදී කතා කළේ වීඩියෝ lesson 2 එකේදී අවසානයේ අපි නතර කරේ ඔයගලන්ට මම ප්‍රශ්න 4ක් දුන්නා. කීප දෙනෙක්ගේ ප්‍රශ්න 4ට කෝඩින්ස් මට එවලා තිබ්බා. ඒ වගේ හැම කෙනෙක් වගේම කෝඩින්ස් හරියට ලියලා තිබ්බා. එක්කෙනෙක් දෙන්නෙක් වගේ පොඩි ප්‍රශ්නයක් ඇතිවම ඒ ටික කරෙක්ට් කරලා ඒගොල්ලන්ට අපෝ යවුවා. ලියුප් නැති කෙනෙක් කට්ටිය ඉන්නවා නම් ලියලා එවන්න. ඒතර මට ඔයගොල්ලන්ගේ අඩුපාඩු බලන්න පුළුවන්. අපි කොහොද ඉස්සරහට හැමදෙස්සෙම ලෙසන්ස් එක යන්නේ. ඔයගොල්ලන්ට යම් කිසි ප්‍රශ්න කිහිපයක් දෙනවා ප්‍රෝග්‍රෑම්ස් ලියන්න. හැම කෙනෙක්ම උත්සාහ කරන්න. මේ හතරට මම කෝඩින්ස් ලියන හැටි ඉදිරි වීඩියෝස් වල කරන්නම්. මොකද පස්සේ සම්බන්ධ වෙන කට්ටියත් උත්සාහ කරන්න ඕන හින්දා. right. අපි නතර කරේ කලින් if command එක. අපි if command එක තාචුට්ටක් ඉස්සරහට යන්. if එකෙන් කරන්නේ logically දෙයක්. logically expression එකක් නැත්නම් boolean expression එකක්. ඒකේ න true or false අනුව අපි මොන හරි සිද්ධියක් ගැන කතා කරන්න අවශ්‍ය නම් අපි if එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ තර්කානුකූල ප්‍රකාශනයකින් පිළිතුරක් ගන්න. logically condition එකකින් true වුණොත් මේ දේ කරන්න false වුණොත් මේ දේ කරන්න. අන්න ඒ වගේ දෙයකදී ප්‍රෝග්‍රෑම්ස් වලදී අපි if command එක use කරනවා. ගොඩක් powerful command එකක්. Excel වල තියෙනවා හැම Access වල තියෙනවා හැම language එකම ගොඩාක් powerful command එකක් තමයි if කියන එක. කම්පියුටර් මොනවා හරි දෙයක් හිතන්න දෙනවා වගේ අපි අදහසක් ඉන්නේ if එකෙන්. මෙහෙම වුණොත් මෙහෙම කරන්න, මෙහෙම වුණොත් මෙහෙම කරන්න. ඒ statements අපි ලියන්න if එක පාවිච්චි කරගන්න වෙනවා. ඒතර මෙතනදී අපි කව true අවස්ථාව විතරක් සැලකුවොත්. අපි true අවස්ථාව විතරක් සැලකුවොත් මේ දේ කරන්න true not false not අපිට ඕන දෙයක් කරන්න කියන අදහසක් තිබ්බොත් එහෙනම් මෙන්න මේ තනි if එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. if එකේ boolean ප්‍රකාශනය මෙතන ලියන expression එක මේක true not මේ curly brackets අතරින් ලියනවා. false උන්ට අපි මොකක් කතා කරන්නේ නැහැ. හරි. මේකත් මෙතන එක statement එකක් තියෙනවා නම් මම කොහොම මේ curly brackets දැම්මත් එකයි නැතත් එකයි. හැබැයි statements එකට වඩා වැඩි ගණනක් තියෙනවා අනිවාර්යෙන් දාන්න ඕනේ. මේක වෙන්නේ if else statement එකේදී වෙන්නේ true not අපි මේ දේ කරන්න false not මේ දේ කරන්න. එන සිද්ධි දෙකම කරන්න ඕනේ. හැබැයි සිද්ධි දෙකෙන් එකයි හැමතිස්සෙම කරන්නේ. මොකද boolean expression එක true and false එකට වෙන්නේ නැහැ. එක true වෙන එක false වෙනවා. ඒතර true not if එක යට තියෙන එක. මේ curly brackets අතර statements කීපයක් තියෙනවා නම් අපි curly brackets දාන්න පුළුවන් නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. මේක ලියනවා. false not else එකට යටින්. statements ඒකෙත් else උනොත් අපිට යම්කිසි statements කීපයක් කරන්න ඕන curly brackets දාන්න ඕනේ. එකක් විතරක් කරනවා නම් දැම්මත් එකයි නැතත් එකයි. එහෙනම් මෙන්න මේක අපි කතා කරා කලින් වීඩියෝ එකේදී. අද අපි බලමු nested if else කියන එක. ඒ කියන්නේ logically එකක් true නැත්නම් ආයි logically එකක්. ආයි logically එකක්. ආයි logically එකක්. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත්. හරි. අපි එකට කියනවා nested if else කියන එක. හොඳම උදාහරණය තමයි තියෙන්නේ අපි exam එකක් ගත්ත ලකුණු marks greater than or 75 නම් අපි તો A pass එකක් වැටෙන්න ඕනේ. greater than or equal 55 වුණොත් B pass එකක්. 55 වුණොත් C pass. 40 වුණොත් S එහෙම නැත්නම් F. මෙන්න මේ වගේ දෙයකට අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කිව්වොත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ලියන්න. මම ඉස්සෙල්ලා මේ boolean chart එකකින් flow chart එකකින් ඉස්සෙල්ලා මම චුට්ටක් විස්තර කරන්නම්. මේක මම ඉන්ටර්නෙට් lesson එකකින් ගත්තේ chart එක. ඒතර මෙන්න මෙතන අපිට යම්කිසි සිද්ධියක් booleanly check කරනවා. ඒකේ true වුණොත් අපිට කිසිම දෙයක් ඉතුරු boolean මේ expression check කරන්න අවශ්‍ය නැහැ. true වුණොත් කෙලින්ම අපි if else එකේ nested එකේ එළියට එනවා. ඇවිල්ලා අපි ඉතුරු line ටික කරන්න පුළුවන්. true වුණොත්. හැබැයි පළවෙනි boolean එක false වුණොත් අපිට එන අනිවාර්යයෙන්ම මේ if else nested එකෙන් exit වෙන්න බෑ. ඊළඟ logic එක check කරන්න ඕනේ. මේ තියෙන ඒ logic එක true වුණොත් අපිට අපි ආපහු මේ lines ටික කරන්න නැතුව exit වෙලා එතනින් පල්ලෙහා තියෙන දේ කරන්න පුළුවන්. හැබැයි ඒ boolean එකත් false වුණොත් අපි ඊළඟ boolean එක check කරනවා. ඒක true වුණොත් අර වගේම exit වෙනවා. if එකෙන් exit ලා පල්ලෙහාට යනවා. ඒක උන් නැත්තම් අපි ආපහු මේ වගේ අපිට boolean ඉවර වෙනකම්ම ගිහිල්ලා අවසානිය වුණොත් boolean ඉවර වුණාට පස්සේ ඒකේ තියෙන else එකේ තියෙන දේ කරලා අපිට අයින් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි nested if else කියලා කියන්නේ. දැන් මම මෙතන ගත්තොත් එහෙම අපි අරගත්තු උදාහරණේ මම කලින් කිව්ව උදාහරණේ දැන් බලන්න marks greater than or equal 75 වුණොත්. ඒ කියන්නේ 76 to 100 වුණොත් එහෙම අපි මෙන්න මේ curly brackets දෙක අතරේ තියෙන දේ කරනවා. ඒක true නේ. true වුණොත් මේක. හරි. ඒතර අපි true වුණොත් අපි පාවිච්චි කරේ
මේක මෙන්න මෙතන මේ ඉතින් මේක true වුණොත් අපි මෙන්න මේ curly brackets දෙක අතර තියෙනවා. හැබැයි මෙතන එක line එකක් තියෙන මේ curly brackets දැම්මේ නැත්තත් ගැටලුවක් නැහැ print එක. එහෙම නොවුනොත් අපි හිතමු 75ට අඩුයි ලකුණු. හැබැයි 65ට වඩා වැඩි. අපි හිතමු 70 කියලා. එහෙනම් මේක false වෙනවා. 70 නම් මේක false. එහෙනම් මෙතනට එන්නේ ඊළඟ එක check කරනවා මේ. හැබැයි මේක true. එහෙනම් අපි මේක කරලා ඉවරලා අපි එතනින් එළියට එනවා මේක. අපි 75ට වැඩි නම් මේක කරලා ඉවරලා මෙතනින් එළියට එනවා. දැන් අපි මේක කරනොත් මෙතනින් එළියට. අපි හිතමු ලකුණු ගත්තේ 60යි කියලා. එහෙනම් මේකත් false. එහෙනම් අපි මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මේක true වෙනවා. එහෙනම් මේ print කළා C කියලා එළියට එනවා. හරි. 40ට වඩා වැඩි නම් මේක කළා එළියට එනවා. හැබැයි 40ට වඩා අඩු වුණොත් ආයි logic suit නැත්තම් එහෙනම් අපි F print කරලා අපිට exit. එහෙනම් අපි මෙන්න මේ විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. මම මෙතන නිකන් statements විදිහට ලිව්වා. මෙතන black line එකෙන් කියනවා true, red එකෙන් කියනවා false. බලන්න if පළවෙනි logic එක true වුණොත් state logical statement 1. true වුණොත් අපි මේ black එක arrow එක දිගේ આવොත් ඒ කියන්නේ මෙන්න මේ curly brackets දෙක අතර තියෙන සිද්ධි ටික කරනවා true වුණොත් නේ. කරලා ඉවරලා මෙන්න මෙතනින් අපි ප්‍රෝග්‍රෑම් එක අර අන්තිමයෙන් ගිහලා පල්ලෙහා තියෙන දේවල් කරනවා. හැබැයි මේක false වුණොත් මේ logic එක false වුණොත් මේ red line එක දිගේ ඇවිල්ලා else if එකේ ඊළඟ logic එක කරනවා මේ ඒක true වුණොත් අපි මෙහෙම ගිහලා මේ සිද්ධි ටික කරලා ඉවරලා මෙතනින් එළියට ඇවිල්ලා මෙහෙම එනවා. හැබැයි මේක false වුණොත් ආපහු මෙතනට එනවා. ආයි else if එකක් තියෙනවා. මේක true වුණොත් ආපහු යා මෙතනින් එනවා. මෙහෙම කරලා මෙතනින් එනවා. හැබැයි මේකත් false වුණොත් දැන් වෙන statements logical statements ඉවර නම් false වුණොත් එහෙනම් මේ මෙන්න මේ else විතරක් තියෙන else if නැතුව else ඒකේ තියෙන දේ කරන්නම ඕනේ අනිවාර්යෙන් මේක කරන්නම ඕනේ. ඒ කියන්නේ මේ logics තුනෙන් එකක්වත් සත්‍ය වුනේ නැත්තම් මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. කරලා අපි ආපහු continue වෙනවා. එහෙනම් මේ if මේක කරන්නේ මේ එකයි. එක්ක මේක කරයි, එක්ක මේක කරයි, එක්ක මේක කරයි. මේ දෙකක් කරන්නේ නැහැ if nested if එකෙන්. හරි. එකම this විතරයි කරන්නේ. right. අපි බලමු මෙන්න මේක. අපි මේකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න හැටි බලමු. දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් දීලා. මෙතන logics ගොඩක් තියෙනවා. මෙතන if marks less than 50 නම් then grade is F. grade F press කරන්න ඕනේ less than 50 නම්. greater than or equal 50 and less than 60 නම් D. ඒ වගේ 60 greater than 60 less than 70 නම් C. greater than 70 less than 80 නම් grade B. greater than 80 less than 90 නම් grade A. greater than or equal 90 නම් A+. මෙන්න මේකටයි ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ. right. ඒකට අපි ලියමු. ඊට කලින් මම කියන්නේ මේ logical operators වගේක් තියෙනවා. මේකෙදි අපි ලියද්දි මේකත් use කරගන්නවා. මෙන්න මේ අපි logically දෙකක් අපිට compare කරන්න ඕනොත්. ඒ දෙකම සත්‍ය නම් තමයි අපි logic එක සත්‍යයි කියලා ගන්නවා නම් අපි කියන and operator කියලා. මෙන්න මේ symbols දෙක. සාමාන්‍ය languages වල දැන් අපි Pascal ගත්තොත්, Visual Basic ගත්තොත් and කියලා ලියන්නේ. හැබැයි C Java වගේ මේ languages file වල මෙන්න මේ and signs දෙකක් අපි ලියනවා. එහෙනම් A and B. මේක තමයි and කියන එකේ තේරුම. හරි මේ and කියන එකට මේක දෙකක් දාන්න ඕනේ C language. Java වලත් එහෙම. හැබැයි මේක A logic එකයි B logic එකයි අනිවාර්යයෙන්ම non zero වෙන්න ඕනේ. හරි non zero logic එකක් වෙන්න ඕනේ. අපි තුමු මේ දෙකෙන් එකක් විතර සත්‍ය වුණොත් මේ සම්පූර්ණ logic එක සත්‍යයි කියලා ගන්නවා කියලා. එහෙමනම් අපි මේ O කියන operator එක මෙන්න මේක දාන්න ඕනේ. හරි. ඒක හැබැයි ඒකෙදි මේ if any of two දෙකේ එකක්වත් non zero වෙන්න ඕනේ. හරි. අය programs කරද්දී බලමු තව චුට්ටක්. not කියන operator එක පාවිච්චි කරන්නේ මේ factorial mark එක. හරි. අපි ඒතර A not equals B වගේ. හරි. එහෙම නැත්නම් මේ logic එකේ not එක. හරි. අපිට ඒ වගේ දේවල් දැන් මෙතන මේකෙදී අපි පාවිච්චි කරොත් මේ තියෙන n නම් මේකේ දෙකක් ගහන්න ඕනේ. මේ O කියලා කියන්නේ මෙන්න මේක. මේ තියෙන මේ shift එක press කරලා මේක ගහන්න ඕනේ. මෙන්න මේ ලකුණ. මේ forward slash එකේ backslash එකේ මෙන්න මේක තියෙනවා. හරි. එතකොට not කියන එක මේක අමාරු විතරයි. හරි keyboard එකේ. right. අපි ඒක ඉස්සෙල්ලා චුට්ටක් අපි මෙන්න මේකට program එක ලියලා බලමු. අපි ඊට පස්සේ යන් ඊළඟ step එකට. right. මම දැන් මේක අරගෙන තියෙන්නේ. අපි බලමු coding එක ලියන්නේ කොහොමද කියන එක ඊට පස්සේ. හරි. මම මේක file එක මම save කරලා ගන්නවා. save as 3 කියලා 3 තියෙනනේ 4 save right අපි දන්නවා include include
stdio.h right අපි මම මෙතන void කියලා දාන්නම් මම කියන void කියන්නේ මොකක්ද කියන එක ටිකකින් main මම මෙහෙම දැම්මා අපි curly brackets දැම්මා හරි ඒතර අපි variable එකක් ගමු marks කියලා marks input කරන්න ඊට පස්සේ අපි print line එකක් දාමු printf එකක් දාමු අපි screen එක වැටෙන්න enter your marks අග semicolon එතකොට අපි දානවා scanf format එක %d n marks ඒක තමයි ඒකේ style එක format එක අපි කලින් වීඩියෝ එක කතා කරා මම පොඩි line එකක් අරින්නම් මෙතනදී අපි මෙතන පාවිච්චි කරනවා if marks less than 0 අපි හිතමු කවුරු හරි ඍණාගයක් ලකුණු දෙනවා එහෙම දෙන්න පුළුවන් නේ හෝ අය මෙතන හෝ වෙන්න ඕනේ හෝ 100ට වැඩි අගයක් දෙනවා marks greater than 100 ඔහොම දුන්නොත් හරි ඒක එහෙම දුන්නොත් එහෙම දෙන්න බෑනේ හරි ඒ කියන්නේ දැන් මම මෙතන ඕ ලකුණ දැම්මේ එක්ක බිඳුර අඩු අගයක් දුන්නොත් ඍණ අගයක් දුන්නොත් එහෙම නැත්නම් 100ට වැඩි අගයක් දුන්නොත් ওই සිද්ධි දෙකෙන් එකයි නෙන්න ඕනේ දෙකම වෙන්නේ නැහැ නේ ඒක මෙතන හො දැම්මේ හරි මේ සිද්ධි දෙක ඔයලා දෙකම එකට වෙන්නේ නැහැ දෙකෙන් එකයි ඒ දෙකෙන් මොකක් වුණත් අපි printf අපි දාමු මෙතන වගන්තියක් මොකක්ද දාන්නේ wrong entry හරි වැරදි enter කිරලක් නේ entry right අගට semicolon හරි එහෙම නොවුනොත් හරි එහෙම නොවුනොත් else if එහෙම නොවුනොත් කවුරු හරි පුළුවන් marks less than 50 හරි less than 50 එහෙම වුණොත් printf එන මොකක්ද දෙන්න ඕනේ grade f නේ මොකද less than 50 කියලා කියන්නේ දැන් error වුන් නැත්තම් error වුණොත් මේක error කියලා print වෙනවනේ එහෙනම් ඍණාගේ නැතුව බිඳුව වෙන්න පුළුවන් බිඳුවේ 0 to 49 in between 0 and 49 that means marks less than 0 then output grade f right else if marks greater than or equals 50 greater than or equal 50 means 50 to 100 in between 50 to 100 any value but n marks less than 60 හරි මෙන්න මේ සිද්ධි දෙකම true වෙන්න ඕනේ එimhe n දැම්මේ හරි මේ දෙකම true වෙන්න ඕනේ ඒ කියන්නේ marks greater than 50 either 51 52 53 54 to 59 60 and less than 60 හරි මෙන්න මේ අතර එන මේ logic එක true මේ logic එක true දෙකම true වුණොත් අපි එහෙනම් මෙන්න මේ logic එක true කියලා ගන්නවා හරි okay then print එහෙම වුණොත් print grade අපේ ඊළඟ grade එක දුන්නේ D කියලා එතන තිබෙන්නේ D semicolon fdo semicolon else if marks greater than or equal 60 to and marks less than 70 61 to 60 to 50 69 then printf grade C else if marks greater than or equal 70 and marks less 80
less 80 greater than 7 less 80, then printf grade B, else if marks greater than or equal 80 and marks less than 90, then printf grade A, else ඉවරයි නේද print එක ඉවරයි. එතකොට else print f grade A plus, right. දැන් බලන්න මොකක්ද උනේ කියලා අපි ආවම චෙක් කරමු. මාක්ස් අපි ඉන්පුට් කරමු මාක්ස් එක බිඳුවට අඩු වගයක් හරි 100ට වැඩි වගයක් හරි නම් එහෙම දෙයට දාන්න බෑනේ. ඒක wrong නේ, wrong entry. එහෙම නොවුනොත් මෙතනට එනවා. දැන් මේක true නෑ. true වුණොත් wrong entry කියලා වැටිලා ඉවරලා මෙන්න මේ එකක්වත් සිද්ධි කරන්නේ නැතුව එළියට එනවා. හරි. බැලුවත් මේක false වුණොත් මෙතනට එනවා. ඒ කියන්නේ මේ ඍණාගයක් නෙමෙයි දීලා තියෙන්නේ. නැත්තම් 100ට වැඩි වගයක් නෙමෙයි දීලා තියෙන්නේ. එහෙම වුණොත් 50ට අඩුද කියලා බලනවා. less than 50. then printf. එහෙම නැත්තම් බලනවා in between 50 to 60. හරි. ඒතර හැබැයි 50 තයි තියෙන්නේ. ඒතර marks greater than or equal 50 and marks less than 60. එහෙම වුණොත් print D it has a greater than or equal 60 and less than 70. then grade C greater than or equal 70 and less than 80. grade B greater than or equal 80 less than 90. grade A. දැන් ඒතර if ඉවරයි මේක දැන් එහෙමනම් මෙතනින් පස්සේ 90 වලට වැඩි වට කට්ටිය ඉන්නේ නේ. greater than or equal 90 and less 100 කියලා කියන්න ඕනේ. අපි කෙලින්ම print A+ කියලා දාන්න පුළුවන්. මෙන්න මෙතන void දැම්මොත් මෙතන in දාන්නත් පුළුවන්. void දැම්මොත් මේ return කියන නොදා ඉන්න පුළුවන්. මෙතන in දැම්මොත් return 0 තියෙන්න ඕනේ. ඒකයි විශේෂත්වය. අපි functions ගැන කතා කරද්දී බලමු මේක දෙක හරියටම තේරෙයි. තව functions අපි කතා කරේ නැහැ. අපි functions කතා කරපුවාම අපිට තේරෙයි. හරි. දැන් බලමු මේකට මෙන්න මෙතනින් මම run කරනවා මෙතන. දැන් බලන්න errors තියෙනවා. දැන් ඔයාලට අහු වෙනවා. බලන්න මෙතන semicolon එකක් අඩුයි. right එච්චරයි නේ. marks මම දෙනවා 123. අන්න wrong entry මේ wrong entry කියලා වැටෙනවා නේ. එහෙමනම් අපිට එහෙම එකක් දෙන්න බෑ. මම චුට්ටක් අර මෙතන අපි වැඩි ඉවරනට පස්සේ පොඩි print line එකක් දාන්නම්. නැත්නම් අර පල්ලෙහාට යන්න අර curse එක හරි. මේක අනිවාර්ය දෙයක් නෙමෙයි. print f /n line දෙයක් ඉතින් පල්ලෙහාට දාගමු. නැත්නම් අර යට වැටෙන pressing to continue කියන එක අර result එක ළඟ වැටෙනවා නේ. මම 100 වැඩි එකක් දුන්නොත් අර මම දැන් මේ අතර gap එකක් නැත්නම් මේ process execution time එකයි process එකයි මේ result එක අයිනේ වැටෙනින්ද මම මේ enter lines දෙකක් දුන්නා දැන්. wrong entry නේ. අපි check කරන්න ඕනේ. එතකොට මම දැම්මොත් එහෙම minus එකක් minus දැම්මොත් එහෙම ඒත් wrong entry නේ. එහෙනම් දැන් අපිට program එකේ හරි. ඊට පස්සේ මම දුන්නොත් එහෙම 34 fail grade F. අපි දුන්නොත් 98 A+. right. අපි දුන්නොත් 86 A. හරිනේ. right. එහෙනම් අපේ program එක හරි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ program එක පාවිච්චි කරන්න. මෙන්න මේක තවත් method එකක් තියෙනවා. මම මේ method එකක් කියන්නම්. මේකම ලියන්න පුළුවන් ඕන මේ and දාන්න නැතුව ලියන්න පුළුවන්. හරි. මේ and දාන්න නැතුව අපිට ඕන මේ ගෙනියන්න පුළුවන්. මම මේකම edit කරන්නම් වෙලා යන හින්දා මේක ටක් ගාලා මම හිතුවා wrong entry පස්සේ wrong entry කියන එක අපි wrong entry මම ඊළඟ problem එකේදී ඒක කියන්නම්. හරි. මම හිතන්නේ මේක clear නැත්නම් පැටලෙන්න පුළුවන්. මේක clear. right. අපි ඊට පස්සේ යන් තව පොඩි ඉතිරියක් කළා වීඩියෝ එක ඉවර කරන්න ඕනේ. මෙතන අපිට හම්බ වෙනවා modular operator කියන එක. හරි. modular operator denoted by percentage. ඒ කියන්නේ අපිට මේ modulator operator denoted by percentage arithmetic operator.
අපිට මෙන්න මේ percentage mark එකෙන් අපිට පුළුවන් remind එක හරි denoted by remind එක අපිට check කරන්න පුළුවන් remind එක කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් දැන් ඔයගලන්ට මෙතන මම right මේක මම මෙතනට යන්නම් අපි වෙනම ප්‍රොබ්ලම් එකක් මම ගන්නම් මම මේකෙන් අලුත් එකක් දා ගන්නවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට ආවොත් මේකත් අපි සේව් කරලා ගමු ෆයිල් නේම් එකකින් include stdio.h int main right මම මෙතන int එකක් දාන්නම් n කියලා හරි number මම මෙතන මෙහෙම ගන්නවා අපි හිතමු මට මම t සමානයි 60 තියෙනවා මම මෙහෙම ගත්තොත් result එකක් a කියලා a equals t divide by 5 කියලා ගන්නවා හරි t divide by 5 බලමු printf answer equals a percentage d printf තව answer එකක් මම set කරගන්නම් answer equals percentage d b කියලා මම b එක තව ලිව්වේ නෑ b මම මේ බෙදීම ලකුණ වෙනුවට මම පාවිච්චි කරනවා b equals t percentage එක දානවා percentage 5 හරි බෙදීම ලකුණ වෙනුවට percentage mark එක දානවා හරි මේ ඔක්කොම integer බලමු මම දැන් මේක result එක මොකක්ද දෙන්නේ කියන එක මෙතන වැරදුනේ මෙතන n වෙන්න ඕනේ n මම නම්බර් එක ගත්තේ නේ right මෙතින් පළවෙනි එකට ආන්සර් එක ආවේ 9 දෙවෙනි එකට ආවේ 0 මොකක්ද දෙකේ තේරුම මම මෙතන දාන්නම් පල්ලෙහා ලයින් එකට ගන්න ඕන හින්දා /n හරි දැන් රන් කරපුවා මේ ආන්සර් a කියන එකට ආවේ පළවෙනියට ආවේ 9 දෙවෙනියට ආවේ 0 මම මෙතන අගේ වෙනස් කරන්න 45 වෙනකොට මම දානවා 34 6 ආව answer 4 දෙවෙනි answer එක 4 b4 මේක 6 ඒ කියන්නේ මේකේ තේරුම අපි මේ සාමාන්‍ය divide මාක් එක පාවිච්චි කළොත් අපිට එන්නේ මේක ඉන්ටිජර් සංඛ්‍යාවක් නම් මේක 5 වලින් divide කරපුවාම complete ඉතුරු සංඛ්‍යාව නැතුව complete 30යි ගන්නෙ නේ 30 නේ ගන්නෙ එතකොට මෙතන එන්නේ උත්තරේ එන්නේ 36 උත්තරේ එන්නේ නේ. එතකොට 5 6ක් තියෙනවනේ 6. හැබැයි ඉතිරි 4 ඉතිරි ගාන තමයි මේ percentage එක දැම්මොත් එන්නේ. remind එක. answer එක එනවා complete whole number එක එනවා decimal නැතුව whole number එක විතරක් අපි ගන්නවා decimal අයින් කරලා සාමාන්‍ය divide එකෙන් මෙතන in කියලා තිබ්බොත් float නෙමෙයි in තියෙන්නේ in තිබ්බොත් එතකොට මෙතන d තියෙන්න ඕනේ. එතකොට percentage වෙන මෙතන මේ percentage mark එක බෙදීම වෙනුවට use කරොත් අපිට ඉන්නේ හැමතිස්සෙම remind එක. හරි. ඕනම සංඛ්‍යාවක අපිට ඒක නේද දැන් ගත්තොත් මේක 2 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් මෙතනට අපි දැන් අපි බැලුවොත් එහෙම answer එක 17 ඒ කියන්නේ උත්තරේ ඉතිරි සංඛ්‍යාව බිඳුවයි. ඉතිරි සංඛ්‍යාව බිඳුවයි නේ. මම දැන් 35 කියලා ගත්තොත් එතකොට මේක 17 ඉතිරි එකයි. 34ට 17 ගියා එකක් ඉතිරිනේ. එහෙනම් අපිට මෙන්න මේ percentage mark එක අපිට ඒකත් අපි use කරගන්න වෙනවා සමහර problems වලදී. ඒක තමයි මෙතන කියන්නේ
මොඩියුලර් කියන්නේ percentage arithmetic operator එකක් ඒක. හරි අපි percentage එක පාවිච්චි කරනවා. void කියන එකෙන් කරන්නේ the type specify void indicates that's no value is available. හරි ඒක return 0 එක කියන එක අපි දාමීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ void කියන එක functions කරද්දි මම වැඩිපුර කියන්නම් මොකද්ද කියන එක. right අද වීඩියෝ එක ඉවරයි. මෙන්න මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න. මෙතන pages දෙකක තියෙනවා ප්‍රශ්න 1 2 3 4 5 6 හරි ප්‍රශ්න 6ක් තියෙනවා. මේ 6 උත්සාහ කරන්න බලන්න. හරි බැරිදි මේ ප්‍රශ්නයක් තිබුත් මට කෝල් කරලා අහන්න පුළුවන්. ඊමේල් වලින් අහන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ උත්සාහ කරන කට්ටියට විතරක් මම කියා දෙන්න උත්සාහ කරනවා. මොකද නැත්තම් try කරන්න නැතුව බෑ. උත්සාහ කරන්න ඕනේ. ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් මම හිතන්නේ. right එහෙනම් අපි කලින් exercise video එකේ exercises ටික මම next video එකේ කරන්නම්. මේක මම ඔයගොල්ලන්ට උත්සාහ කරන්න දෙන්නම්. උත්සාහ කරලා ඔයගොල්ලෝ මට එවන්න. එතකොට අපිට ඩිස්කස් කරන්න ලේසි. මට ඔයගොල්ලන්ගේ දුර්වලකම් දැනගන්න පුළුවන්. හරි. ඕකේ. මගේ නම් YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරන්න. bell notification එක bell සලකුණත් තෝරන්න. එතකොට මම videos upload කරද්දී ඔයගොල්ලන්ට notification එකක් එයි. ඕකේ. සුබ දවසක්.